නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේතු උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට දායාද කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගුරු දෙවිඳුන් අපි පළමුවෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනා දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද උතුම් දායකත්වයේ දරන්නේ ජන උදානගම පිරිස සහ 77 සැතපුම් කනුව මොරකෑව පදිංචි පින්වත් රෝහණ ඉලංගසිංහ, එම්.එස්. රාජපක්ෂ, එස්. සුසිලාවතී, ඒ මැණිකේ සිරියාවතී, එම්. සිරියලතා, අශෝක මැණිකේ, තමරා රංජනී සහ ඇලිස් නෝනා යන පින්වන්ත හැමදෙනා විසින් සදැහැති දායකත්වයේ දරනවා. මේ පින්වන්ත හැමදෙනාම ඒක රාශි කරගෙන පිනැති ඔබ හැමදෙනාමත් කැටුවා අද දවසෙත් දහම් කැඩවත උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. නැවතත් ගෞරවයෙන් මහා සංඝරුවන වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි මේ සසර ගමන සකස් කළ දින මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. එහෙමයි. එතකොට සසර ගමන සකස් කළ දින හේතු වෙන වැඩපිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තමයි අපි කතා කරමින් හිටියේ ඥානවත්තු සූත්‍රය. එහෙයි ස්වාමීනි. එතකොට මේ ඥානවත්තු සූත්‍රයේ අපි දැන්ට මේ වෙනකොට මම හිතන්නේ දේශනා අපි 6ක් විතර කතා කළා. එතකොට ඒ වෙද්දී අපි ශ්‍රවණය කළා. එතකොට මේ සත්‍යය ආර්ය ශ්‍රාවකයා මේ ධර්මය අහලා ජරා මරණ පිළිබඳ අවබෝධ කරනවා. එහෙමයි. එතකොට මේ ජරා මරණ අවබෝධ වෙච්ච ශ්‍රාවකයාට අවබෝධයක් තියෙනවා මේ. එතකොට යම් යම් තැනක මේ ලෝකේ මේ සත්‍යය වාසය කරද්ද ඒ සෑම තැනකම සත්‍ය දිරල යනවා. එහෙමයි. මෝරල යනවා. එහෙයි ස්වාමීනි. තමන්ගේ අවනත ඉන්ද්‍රියන් මෝරා ගිහිල්ලා තමන්ගේ අවනත බවින් මිදිල යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ස්වභාවයට පත්වෙන මේ සත්වෙනවා කියලා අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා මේ ස්වභාවයට ගොදුරු වෙන්නේ කුමක් නිසාද? මේ ඉරණමට. එතකොට ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියනවා මේ උපන් සත්‍යය මේ ස්වභාවයට පත් වෙනවා. එහෙනම් මේ ජරාව ආර්ය ශ්‍රාවකයා ජරාව ඉදිරියේ වැළපෙන්නේ. ව්‍යාධිය ඉදිරියේ වැළපෙන කෙනෙක් නෙමෙයි. මරණය ඉදිරියේ වැළපෙන කෙනෙක් නෙමෙයි. එතකොට ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? මේ ස්වභාවය අවබෝධ කරගෙන ආර්ය ශ්‍රාවකයා ඒකේ නිදහස් වෙන මාවත දියුණු කරගන්න මහන්සි ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ආර්ය ශ්‍රාවකයාට අවබෝධයක් ඇති වෙනවා. එහෙනම් ඉපදීම යම් තැනකද ඒ සෑම තැනකම දි รา යාම තියෙනවා කියලා. ඒ සෑම තැනකම මෝරා යාම තියෙනවා. ඒ සෑම තැනකම ඒ ජරාවෙන් අසරණ වීම තියෙනවා. එහෙමයි ස්වාමීනි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ අවුරුදු 50 55 පෙන්නට පස්සේ ඒ අයගේ ජීවිතේ මාත් එක්ක ගොඩ අය කතා කරලා තියෙනවා. ඉතින් අර මේ රත් වෙච්ච යකඩ හුලක් උඩ ඉන්නා වගේ ජීවිතයක් ගත කරන්නේ. එහෙමයි. එච්චර පීඩාකාරී දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු. එහෙමයි ස්වාමී. එතකොට අර
එතුවක් කල් එතකොට ඒ කෙනාට පීඩාව නොතේරුණි. එතකොට එයාගේ ඒ කෙනාගේ ජීවිතේ කාර්ය බහුල වෙලා දුවල පැනලා ඇවිදලා ඉඳගෙන එයා එතකොට වාසය කළේ. එහෙමයි සාම. එතකොට අර එක දුකක් තව කාම අරමුණකට සම්බන්ධ වෙලා ඒක අමතක කරනවා. එහෙමයි. ඒ දුක තව කාම අරමුණකට සම්බන්ධ වෙලා අමතක කරනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි සාම. එතකොට මේ කාම අරමුණකින් තමයි දුක වහන්නේ. එතන තමයි පස්සේ තියෙන භයානකම තියෙන්නේ. එහෙමයි. ඒකට ඒ සෑම තැනකම දුකම තමයි වැළඳගන්නේ. දුකම තමයි වැළඳගන්නේ. එහෙයි. ඒතර එහෙම වයසට ගියපු කෙනා එක තැන වෙලා ඉන්නකොට ඊට පස්සේ යාගේ මානසික මේ ලෝකේ හැමතිස්සෙම තියෙන දුකෙන් පිරුණු දෝමනස්යෙන් පිරුණු කඩා වැටිච්ච හඬන වැළපෙන ජීවිතයක් විතරයි තියෙන්නේ ඊට පස්සේ. එහෙමයි. සැපයක් නෑ ඊට පස්සේ. එහෙමයි සාම. අම්මෝ. එතකොට මේ ලෝකේ අසංවර වෙච්ච ලෝකයක් නේ ඊළඟට තියෙන්නේ. එහෙමයි. කයත් අසංවරයි, වචනත් අසංවරයි, හිතත් අසංවරයි. නොදමනේ දමනයක් නැති සිතක්. එහෙයි. ඒතර මේ දමනයක් නැති සිතින් එක තැනට වෙලා ඉන්නවා කියලා කියන්නේ අර ගින්දර ගොඩක් උඩ ඉන්නවා වගේ එකක් තමයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ අවුරුදු 55න් ජීවිතේ අපායක් වගේ ඊට පස්සේ මැරෙනකන් සමහර අයට. එහෙමයි. මැරෙනකම් ලීසි නෑ. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මේ ටික ටික හරි මේ ගින්න නිවන්න ඕන. මේ සිත නිවා ගන්න ඕන ටික ටික හරි. දුකට අයිති බවම මෙනෙහි කරගන්න. මෙනෙහි කරමින් දුක නම් වූ ආර්ය සත්‍යමයි සිහි කළ යුත්තේ මේ ගින්න නිවා ගන්න ආස කෙනා. එහෙමයි ස්වාමීනි. දුක නම් වූ ආර්ය සත්‍යමයි විමසන්න ඕන. එහෙයි. දුක නම් වූ ආර්ය සත්‍ය විමසන කෙනා මේ ආධ්‍යාත්මික ගින්නම නිවන්න හිත පිහිටනවා. මං හිතන්නේ ඇරෙන්න වෙන දෙයකට පෙළඹෙන්නේ නෑ යා. එහෙමයි. ගින්නමයි නිවන්න මහන්සි ගන්න. එතකොට ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරගන්නවා කියනවා එහෙනම් ඉපදිච්ච සත්‍යයට මේ ජරාවෙන් දුක් විඳින්න වෙනවා. එතකොට මේ ජරාවෙන් දුක් විඳින්න වෙනවා කියලා හොඳ වැටහීමක් තියෙනවනම් මහත්තයා මේ කියෝ කෑග ගහ එහෙමයි. නේද? මූසපත් වෙලා මේ කාමයට ලොල් වෙලා එහෙමයි. මේක ඉන්නේ නෑ. එහෙමයි. ඒ සාර මූසපත් වෙලා හිටිය වගේ නෙවෙයි ඊට පස්සේ අර මේ ආධ්‍යාත්මයේ ඔක්කොම ටික පළපදියම් වුණාට පස්සේ ඔක නිවන්න ගියාට පස්සේ එහෙමයි ස්වාමීනි. ඒ නිසා වැටිච්ච තැන සුවපත් වෙච්ච සිතින් ඉන්න නම් ඒ මොහොතේ මේ බාහිර ලෝකයට තමන්ගේ ආධ්‍යාත්මයේ ඇලෙන ගැලෙන මුසපත් වෙන හිර වෙන එහෙමයි. මේක ගලෝ ඉන්න ඕන. එහෙමයි. ඒකට හැමතිස්සෙම ආදීනවමයි මසන්න තියෙන්නේ. ස්වාමීනි මේ කාම සම්පත් මේ කාම අරමුණු කලමනාකරණය කරමින් එදිනදා කටයුතු කරද්දී අපි මේ කැඩෙන බිඳෙන ශරීරයකුත් දරාගෙනද කරන්න කියලා බොහෝ වෙලාවට අමතක වෙලා යනවා. අම්මෝ ඒක ඇත්තට ආස්වාද මාත්‍රයෙන් එච්චර මුලා කරනවා. එහෙමයි ස්වාමීනි. ආස්වාද මාත්‍රේ. එහෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ලෙඩ දෙන්න ගත්තට පස්සේ එහෙමයි. දැන් අපි වාහනයක් එහෙම ගන්න ගියන් ගෙයක් දොරක් හදා ගන්න ගියාට පස්සේ මිනිසුන්ට දැන් ඔක බාහිර ලෝකෙන් දැකලානේ මුලා වෙන්නේ. එහෙමයි සර්. දැක්ක ගමන් පිස්සු වැටෙනෝනේ. දැක්ක ගමන් පිස්සු වැටෙනකොට අර පිස්සුවෙන් තමයි වියරුවෙන් තමයි අරක හොයන්නේ. එහෙමයි. ඊට පස්සේ ඒ ටික අරගෙන ඊට පස්සේ ඒව මේන්ටේන් කරන්නයි නඩත්තු කරන්නයි යනකොට මේ මාරුව තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකන් ඊර්ෂ්‍යාකම් කර වෛර කර ක්‍රෝධ කර පල්ලි ගහමින් එහෙයි. දැන් ඔය සමහර මං අහලා තියෙනවා මං ඔය කාලයක් ඔය රට හිටපු නිසා. ඉතින් මේ මිනිස්සු සමහර විඳින දුකත් එක්ක සමහර ඒගොල්ලෝ ඥාතිත් එනවා. ඉතින් මං කිව්වා ඉතින් ඔයගොල්ලෝ මේ විඳින මේ ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලෝ කියන්නේ නැද්ද එන්න හදර ඥාතීන්ට? නෑ අපි කිව්වොත් එහෙම ඒගොල්ලෝ හිතනවාකෝ ඊර්ෂ්‍යාවට කියන්නේ. එහෙමයි. ඒතර අර කොච්චර කිව්වත් හරියන්නේ නෑ. එහෙයි. කොච්චර කිව්වත් හරියන්නේ නෑ. එහෙමයි. අර ලෝක උණුගොට්ටම ගිහින් වැටෙන්න ඕන. වැටුණාට පස්සේ කවදාවත් ඊට පස්සේ ඒ කෙනා ආයි තව කෙනෙකුට කියන්නේ නැහැ අම්මෝ මෙතෙන්ට එන්න එපා කියලා කියන්නේ. එහෙමයි. කියන්නේ නැහැ. එහෙසම්. මොකද ඊට පස්සේ ඒක සමහරවිට කිව්වොත් එහෙම ඊට පස්සේ අහන කට්ටිය හිතන මේ ඊර්ෂ්‍යාවට කියන්නේ අපිත් හැදෙනවට අකමැති අරකයි. එහෙමයි. ඒ නිසා කියන්නේ යන්නෙත් නැහැ. සමහරලාට අර කෙනාගේ මේ නැති බැරිකම් කියන්න ගිහිල්ලා මේ තමන් අවඥාවටපත් වෙයි කියලා කියන්නේ යන්නෙත් නැහැ. ඊට සෝබනින්ම තමයි ජීවත් වෙන්නේ සමහර අය. සෝබනින්මයි ජීවත් වෙන්නේ. තමන්මුණුත් වලේ වැටිලා ලෝකයක් වලේ වට්ටමින් ඉන්නවා ඊට පස්සේ. අන්ධකාරෙම තමයි. එහෙමයි. අන්ධකාරෙ මේ පුහු භවෙන් දුක්මයි විඳින්නේ. ඉතින් ඊට පස්සේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා
මේ සත්‍යය මේ ඉපදීමලා මැරිලා ජරාවට පත් වීම දුකටපත් වෙන්නේ මේ ආධ්‍යාත්මයේ තියෙන දුර්වලතාවයක් නිසා. මොකද එහෙමයි ස්වාමීනි. උපතක් කරා යන විදිහේ චේතනා සකස් වෙනවා. එහෙමයි. ඒතර මේ අපේ ආසිත තුල මනස තුල එතකොට මේ උපතක් කරා යන විදිහේ චේතනා සකස් වීම සිද්ධ වෙනවා. එහෙමයි. ඒක බුදු කෙනෙක් තමයි අවබෝධ කරන්නේ. ඒතර හරි ශ්‍රාවකයා ඒක තේරුම් ගන්න මහන්සි ගන්නවා. ස්වාමීනි මේ චේතනාව අපට උපත ගෙනත් දෙනවා කියන කරුණ එතකොට කොතරම් මේ ආශ්චර්ය දෙයක්ද බුදු කෙනෙක්ගේ අවබෝධය නේ. එහෙමයි ස්වාමී. ඒතර බලන්න මේක අහලා මේ ආර්ය ශ්‍රාවකයෝ ඒ චේතනාවෙන් හිත පිරිසිදු කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය ශ්‍රාවකයා මේක අවබෝධ කරගන්නවා කියන ඊළඟට මේ චේතනාව සකස් වෙන්නේ කුමක් නිසාද? උපතක් පිණිස. ආධ්‍යාත්මීය තියෙන දුර්වලතාවයක් නිසා. මොකද්ද? උපාදාන නිසාමයි. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මී බැඳලා යනකොට තමයි චේතනාව උපදින්නේ. එහෙමයි. චේතනා සකස් වෙන්නේ. එහෙයි. උපතක් පිණිස කර්ම සකස් වෙන්නේ. වචන පවා සකස් වෙනවනේ මේ බැඳලා ගියාට පස්සේ. එහෙමයි ස්වාමීනි. පේන්නේ සමහර කට්ටිය මේ සමහර පැවිදියයි සම්මග්ගයා ගන්න කට්ටිය පවා පේන්නේ කෑ ගහගෙන දඟලගෙන ඉන්න හැටි. එහෙමයි. ඒ වෙන්නේ කොහොමද? එතකොට කාමයට උපාදානය වීම නිසා කය වචනේ මනස අසංවර වෙනවා. දෘෂ්ටි වලට උපාදානය වෙලා කය වචනේ මනස අසංවර වෙනවා. ඊළඟට සීල වෘත වලට උපාදානය වෙලා කය වචනේ මනස අසංවර වෙනවා. ඊළඟට මේ අත්වාද උපාදාන නිසා කය වචනේ මනස අසංවර කරගෙන ජීවත් වෙනවා. උපාදානේ. ඒතර උපාදානයෙන් මේක සිද්ධ වෙනවා කියලා ආර්ය ශ්‍රාවකයා දකිනවා කියනවා. දැකලා ඊට උපාදාන නිවා ගන්න මහන්සි ගන්නවා. ඊළඟට උපාදානයට හේතු ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියන මොකද්ද? ආධ්‍යාත්මයේම තියෙන තව හේතුවක් නිසා හටගත්තු හේතුවක් නිසා මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් තමයි එතකොට ආධ්‍යාත්මය හැමතිස්සෙම බාහිර අරමුණු වලට බැඳිලා යන්නේ. එහෙමයි. ආධ්‍යාත්මය තුළ මේ සංගවිච්ච රහස භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්න. ඒ නිසා නේද සම්බුදු බවට පත් වෙලා පටිච්චසමුප්පාද සීකල අවබෝධයේදී අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ. එහෙමයි. මම මේ ගෘහය හෙව්වා කියනවා. මේ ගෘහය හදන වඩුව හෙව්වා කියනවා. එහෙමයි. මේ ශරීර කූඩුව හදලා දෙන වඩුව හෙව්වා කියනවා. හරි අසිරිමත්. හරි අසිරිමත් ඒක. ස්වාමීනි. ශරීරයේ නැමැති මේ ගෘහය හදලා දෙන වඩුවා හෙව්වා කියන හොය හොයා යද්දි මට හම්බුණා කියන වඩුවා. කවුද ඒ වඩුවා? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එක්තරා අවස්ථාවක දෙවියෙක් ප්‍රශ්නයක් අහනවා කිංසු ජනෙත්ති පුරිසෝ මේ සත්‍යය උපද්දන්නේ කවුරුන් විසින්ද? තණ්හා ජනෙත්ති පුරිසෝ. භාග්‍යතුන් දේශනා කරනවා තෘෂ්ණාවෙන් තමයි සත්‍යය උපද්දන්නේ. එහෙමයි. තෘෂ්ණාවෙන් සත්‍යය උපද්දන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපි උපතක් කරා ගෙනියන්නේ කොමකින්ද? තෘෂ්ණාවෙන්. එහෙයි. එතකොට තෘෂ්ණාවෙන් උපදිනවා කියලා ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්න. හරි අසිරිමත් දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ආධ්‍යාත්මී පවතින තෘෂ්ණා කායවල් 6. ඒ කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, රූපයට තියෙන තෘෂ්ණාව, ශබ්දවලට තියෙන තෘෂ්ණාව, ගඳ සුවඳට තියෙන තෘෂ්ණාව, රසයට තියෙන තෘෂ්ණාවක් තියෙනවා කියලා, පහසට තෘෂ්ණාවක් තියෙනවා කියලා. ඊළඟට ධම්ම තණ්හා. ධම්ම තණ්හා කියලා කියන්නේ දැන් මානසික උපදින යම් අරමුණු ඇද්ද? ඒ අරමුණු වලට ආධ්‍යාත්මික තෘෂ්ණාවක් තියෙනවා. ඒක නිකන් අපි සමහරලාට තමන් සිහියෙම හිටියොත් තමන්ට තේරෙයි සමහර අරමුණු ආවම හිතට තරහව කියන්නකෝ අයින් කරන්න බෑනේ ලීසි. එහෙමයි ස්වාමීනි. ඒ තෘෂ්ණාවෙන් බැඳලා තියෙන්නේ. එහෙයි. හරි පුදුමයි ඒක. එහෙයි. ඊට ආසාවක් ආවා කියලා හිතන්නේ මොකක් කරේ? බැඳලා තියෙන්නේ අරමුණට. ඒක ඔස්සේම හිත හිතා ඉන්නවනේ. එහෙයි. ඉතින් එතකොට කට්ටිය අහන කොහොමද දැන් දුක් විඳීමට තෘෂ්ණාවෙන් බැඳුනහම තමයි පටිගයත් එක තමයි වැඩ කරන්නේ. එහෙමයි. එතකොට හැමතිස්සෙම දුක් විඳීමට ආධ්‍යාත්මී ග්‍රහණය වෙනවා. උපේක්ෂා විඳීමට ග්‍රහණය වෙනවා. මේ ඊළඟට මේ සැප විඳීමට ග්‍රහණය වෙනවා. දුක් විඳීමට ග්‍රහණය වෙනකොට ශ්‍රාවකයේ හිත තුළ පටිගය කියන පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. දුක් විඳීමට තෘෂ්ණාවෙන් බැඳිච්ච බව තේරුම් ගන්න පුළුවන් පටිගි පෝෂණය වෙනවා. උපේක්ෂා විඳීමකට බැඳිච්ච බව තේරුම් ගන්න පුළුවන් මේ ආසා පෝෂණය වෙනවා. එහෙමයි. මෝහය පෝෂණය වෙනවා. එහෙයි. සැප විඳීමකට තෘෂ්ණාවෙන් බැඳුනහම තේරුම් ගන්න පුළුවන් ආසා පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක නේ. එහෙමයි. ඒතු බලන්න බුදු කෙනෙක් දකිනවනේ මේ ආශ්චර්ය දේ. එහෙමයි. සත්වයා නිවාලන
සසර දුක් සොය කරවන එහෙමයි ස්වාමී. මේ සුන්දර මේ ආශ්චර්ය අద్භූත දෙයක් බුදු කෙනෙක් දකින්නවා කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් තුළනේ. එහෙමයි ස්වාමී. තමන්ගේ ජීවිතය තුලත් මේ දේ සිද්ධ වෙනවා. බාහිර සියලු ලෝක සත්වයාගේ ආධ්‍යාත්මය මේක සිද්ධ වෙනවා පෙරලිකාර සිදුවීම. එහෙමයි. ඒකට මේ සතියෙන් ප්‍රඥාවෙන් තමයි ඉතින් දකින්න තියෙන්නේ. ස්වාමීනි ඒකාන්ත කොට සර්වඥයන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන තැනට එන්න පුළුවන්. එහෙමයි. මේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට. එහෙයි ස්වාමී. ඔන්න අපි ඒ දක්වා කතා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වත් මහන්නේ මේ ආරි ශ්‍රාවකයා ඊට පස්සේ මොකද කරන්නේ? වේදනාව අවබෝධ කරනවා කියනවා. එහෙමයි. වේදනාව. එතකොට වේදනාවල් 6ක් ගැන විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි. චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් මිදිනවා. සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශයෙන් මිදිනවා. ගාහන සම්පස්සජා වේදනා. නාසයේ ස්පර්ශයෙන් මිදිනවා. එහෙමයි. ඒ වගේම තමයි ජීවා සම්පස්සජා වේදනා. දිවේ ස්පර්ශයෙන් මිදිනවා. කාය සම්පස්සජා වේදනා. කය ස්පර්ශයෙන් මිදිනවා. එහෙමයි. මනෝ සම්පස්සජා වේදනා. මනසේ ස්පර්ශයෙන් මිදිනවා. එහෙමයි. ඒ වගේ විඳීම් 6ක් තමන්ගේ ජීවිතය තුළ පවතිනවා කියලා ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරනවා. ඒතර සුත්තමේ ඥානයේ අවබෝධය කියන්නේ දෙකක්. එහෙමයි. දැන් අපි මේක කියන්නේ යද්දී එකපාරට සුත්තමේ ඥානෙ තියෙන කෙනාට කියාගෙන යන්න පුළුවන්. එහෙමයි. නමුත් තමන් ඇහෙන් රූපයක් ඇසුරු කරනකොට චක්කු සම්පස්සජා වේදනා. ඒක ඒ වෙලාවට තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ මේයි කියලා. ඒක තමයි වටින්නේ. එහෙමයි. ස්වාමීනි මේ වැඩපිළිවෙල පුහුණු කිරීම දැන් අපි ගීතයක් අහලා සතුටෙන් ගීතය අහහා ඉන්නවා. ආහාර පාන සතුටෙන් රස විඳ විඳ ඉන්නවා. නමුත් එහෙම තමයි අපි වේදනාව ගැන දන්නේ ස්වාමීනි. එච්චරනේ. එහෙයි. නමුත් මේ දැන් ඇහෙන් අපි ඉෂ්ඨකාන්ත මානාප රූපයක් ඇසුරු කර කර ඉන්නවා කියලා කියන්නේ ඇහි ස්පර්ශයෙන් සැපසහගත විඳිනවා කියලා කියනවා. එහෙමයි. අපි හිතමු මේ අප්‍රියමනාප රූපයක් අපි ඇහෙන් ඇසුරු කර කර ඉන්නවා කියලා කියන්නේ ඒ වෙලාවේ ඇහි ස්පර්ශයෙන් දුක් සහගත විඳිනයක් විදිහට. එහෙමයි. සමහරවිට උපේක්ෂා සහගත අපි හිතමුකෝ මේ වින්දනයක් ඇති කළ දෙන රූපයක් නම් ඇසුරු කරන්නේ එහෙමයි. ඒ වෙලාවේ ඇසේ ස්පර්ශයෙන් උපේක්ෂා සහගත වින්දනයක් තුළ වාසය කරන්නේ. එහෙයි. ඒතකොට මේ වින්දනයේ විඳිද්දි තමයි ආධ්‍යාත්මික තෘෂ්ණාව පෝෂණය වෙන්නේ. එහෙමයි. ඒතර අපේ ආධ්‍යාත්මයට මේ තෘෂ්ණාව ඇතුළුනේ ඒ ක්‍රමයට. ස්වාමීනි වින්දනයෙන් පිටට ගිහිල්ලා ඈතට ගිහිල්ලා මේ ආකාරයෙන් වේදනාව 6 ආකාරයෙන් හට ගන්නවා. ආදි වශයෙන් වේදනාව හැදෑරීමට එයාගේ ජීවිතේ ඇහි ස්පර්ශයෙන් ඒක ඒ වින්දනේ විඳිනකොට එයා තේරුම් ගන්නවා. එහෙමයි. අවබෝධ කරනවා කියලා කියන්නේ ඒක. එහෙයි. ඒතර සුත්තමේ ඥාන ඉක්මවා ගියපයක් ඒක. එතකොට එයා බලන්න ඒක තේරුම් ගන්න නම් අපි ඇහින් යමක් දිහා බල ඉන්නකොට එයාට සිහියක් තියෙන්න eBay. එහෙමයි. දැන් ඇහි ස්පර්ශ චක්කු සම්පස්සජ වේදනාව තමයි දැන් තියෙන්නේ කියලා. එහෙයි. එතකොට කනින් ශබ්දයක් ඇසුරු කරනකොට එයාට සිහියක් තියෙන්න ඕනේ. දැන් සෝත සම්පස්සජ වේදනාව තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙමයි ස්වාමී. නාසයෙන් ගඳ සුවඳක් ඇසුරු කරනකොට එයාට ඒ වෙලාවේ සිහියක් තියෙන්න ඕනනේ. දැන් මේක මේ ගාන සම්පස්සජ වේදනා කියලා. එහෙමයි. මේ නාසයේ ස්පර්ශයෙන් විඳිනවා කියලා. දිවෙන් අපි හිතමු රසයක් වින්දනය කර කර ඉන්නකොට ඒ වෙලාවේ යට සිහි කල්පනාව තියෙන්න ඕනේ මේක ජීවා සම්පස්සජ වේදනා කියලා. එහෙමයි. කයින් අපි පහසක් ඇසුරු කර කර ඉන්නකොට ඒ කිනාට තියෙන්න එපා මේ වැටහීමක් තියෙන්න ඕන, සිහියක් තියෙන්න ඕන, අවධානයක් තියෙන්න ඕන මේ කාය සම්පස්සජ වේදනා කියලා. එහෙමයි. ඒතර මනසින් අපි අරමුණක් සිහි කර කර ඉන්නකොට යට වැටහීමක් තියෙන්න ඕන මේක මනෝ සම්පස්සජ වේදනා කියලා. එහෙමයි. ඒ මොහොතේ ඒ අරමුණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට 6 ආකාර වින්දනයක් එහෙමයි. තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වින්දනයත් එක්කයි තෘෂ්ණාව උපදින්නේ කියන වැටහීම යාට තියෙනවා. එහෙමයි. ඒක තමයි කියන්නේ 6 ආකාර වේදනාව අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමීනි. නැත්නම් අපි සුතමේ ඥාන එකක්. එතකොට අහගත් සුතමේ ඥානෙ මුල් කරගෙන තමන්ගේ ජීවිතයේ ඇස කරනාසි දිවකය මනස පාවිච්චි කරනකොට ඒ අවස්ථාවට ඒක තේරුම් ගන්න මහන්සි ගන්නව නම් එහෙමයි ස්වාමී. එතනින් තමයි ඒ අවබෝධය ටික ටික ඇති වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒතර කොච්චර එයා මානසික සංසිඳීමක් කල්පනාවක් විතර පවත්වන්න ඕනද? එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ හිම දෙයක් එයා පවත්වන්න තව ආධ්‍යාත්මික සංසිඳීමක්ම නේ උපදින්න පටන් ගන්නවා. ඒක හේතුව වෙලා ඊළඟ මේ යහපත් ප්‍රතිඵලය සකස් වෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා
ඒ වගේම ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියනවා මේ හය ආකාර වේදනා උපදින්නේ කුමක් ඉපදීමෙන්ද? එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අවබෝධ කරගන්නවා කියනවා එහෙනම් මේ ඇහෙන් ඇසේ ස්පර්ශයෙන් විඳින්නේ ඇහැ රූපයි විඥාන එකතු වීමක් ඇති කල්ලි. එහෙමයි. ඒක අපි තුමු දැන් මෙතන මේ ටෙලිවිෂන් එක දිහා හෝ යම් පිරිසක් බලාගෙන ඉන්නෝනේ. එහෙමයි. ඒතර බලාගෙන ඉන්නකොට එතන ඇහැයි රූපයි විඥාන එකතු වෙලා. ඒ ස්පර්ශයෙන් තමයි එතකොට දැන් ඇහි ස්පර්ශයෙන් විඳින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වෙලාවට එයාට ඒක තේරුම් ගන්න පුළුවන් නේද? එහෙමයි. වටිනවනේ. එහෙයි ස්වාමීනි. ඒතර දැන් මේ වෙලාව වන ධර්ම ශ්‍රවණය කරනවා. එහෙයි. ධර්ම ශ්‍රවණය කරනකොට කණයි, ශබ්දේ, විඥාන එකතු වෙනවා. එහෙමයි. කණේ ස්පර්ශයෙන් තමයි විඳින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ ආර්ය න්‍යාය එයා ශ්‍රවණය කළා තමන් සිහි කළා මේ පිළිබඳ එයාව යම් වැටහීමකට එන තාක්කල් ධර්මයාගේ හිත ඇතුළට ගිහිල්ලා නැහැ. එහෙමයි. ධර්මයේ තමන්ගේ දෙයක් බවට පත් වෙලා නැහැ. එහෙමයි. ඒතර ඒ කෙනාට සසරේ අනතුරු හැමම තියෙනවා. එහෙමයි. ඒතර මේ වැටහීම යම් ආකාරي මාත්‍රයක් හරි ඒතර උපදව ගන්න මහන්සි ගත්තොත් එහෙම එහෙමයි. එතකොට එයාට මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්න මහන්සි ගන්නකොටමයි ආධ්‍යාත්මෙ නිවෙන්නේ. එහෙමයි. එහෙම නැත්නම් ආධ්‍යාත්මෙ නිවෙන්නේ නැහැ. එහෙමයි. සම්පූර්ණ මේ ආධ්‍යාත්මයේ ඇවිසීමක් තියෙන්නෙම මේ හේතුඵල ධම ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා අවබෝධය මදිකම නිසානේ. එහෙමයි ස්වාමීනි. ඒ අවබෝධයේ බලවත් වෙන්න ඒකෙන්ම ආධ්‍යාත්මය සංසිඳෙන්න එකට අනුග්‍රහ කරනවා. එහෙමයි. ඊළඟ බලන්න අපි දැන් නාසයට ගඳ සුවඳක් දැනෙනකොටම නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වෙනවා. එහෙමයි. ඊට පස්සේ තමයි විඳින්න පටන් ගන්න. එහෙයි. ඊළඟට අපි රසයක් විඳිනකොටම දිවයි රසයයි විඥාන එකතු වෙනවා. එතකොට මේ විඳිනෙත් මේ ස්පර්ශෙත් එක්කමයි විඳිනේ පටන් ගන්න. එහෙමයි. ඊළඟට අපි කයින් යම් පහසක් අපි සම්බන්ධ වෙනකොටම දැනගන්නකොටම කයයි පහසයි විඥාන එකතු වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ස්පර්ශයෙන්මයි විඳිනේ පටන් ගන්න. එහෙමයි. ඊළඟට මනස ගත්තොත් එහෙම මනසින් අරමුණක් දැනගන්නකොටම මනසයි අරමුණයි විඥාන එකතු වෙලා. එහෙමයි. එතකොට ඒ ස්පර්ශයෙන්මයි ඊට පස්සේ අරමුණ විඳින්න පටන් ගන්න අපි. එහෙමයි. එතකොට මේ විඳින්නෙම මොකද වෙන්නේ? අපි දැන් මෙතුවක් කල් අපේ ජීවිතේ ඔය කියන ස්පර්ශයන් ඔස්සේ ඔය කියන විඳිනයන් ලබ තමයි මෙතුවක් කල් මේ මොහොත දක්වා මේ වාසය කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ මොහොත දක්වා. එහෙමයි. එතකොට මේ මොහොත දක්වාම එතකොට එහෙනම් මේ තෘෂ්ණාව වැඩෙන වැඩපිළිවෙලක තමයි අපි ඉඳලා තියෙන්නේ. එහෙමයි. එතකොට කුමක් නිසාද? ඒ ස්පර්ශයත් ඒ විදීම් ඔක්කොම අවිද්‍යාව සහගත නිසා. කල්පනා කරලා බලන්න අපි දැන් හිතමු ලස්සන දෙයක් දිහා බලන් ඉන්නවා කියලා. එහෙයි ස්වාමීනි. එතකොට ඇහැයි රූපයි විඥාන එකතු වෙනවා. අපි තුමුන්න කෙනෙක් ෆිල්ම් එකක් බලනවා කියලා. එහෙමයි. එතකොට ෆිල්ම් එකක් බලනවා කියලා කියන්නේ ඇහැයි රූපේ විඥාන එකතු වෙනවා. එතකොට අපි තුමු දැන් පැය එකමාරක් විතර ෆිල්ම් එක බැලුවා කියලා. එතකොට එතනින් ඔන්න වින්දනයක් එයා පැය එකමාරක් පුරාවට විඳලා. එහෙමයි. එතකොට ඒ උස්සේ එයාට ඒ පිළිබඳ අවබෝධයක් නැත්තම් දැන් මේ ස්පර්ශය තියෙන තාක් කල් මේ වින්දනේ තිබ්බා. එහෙමයි. ස්පර්ශය නැති වෙනකොට මේ වින්දනේ නැති වෙලා ගියා කියලා යාට ඒ වැටහීමක් නැත්තම් ආධ්‍යාත්මය ආය ඒකටමනේ කැමැත්ත උපදින්නේ. මුසපත් වෙනවා. මුසපත් වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඒකින්නේ දැන් මේ ඇබ්බැහි වීම කියන එක සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අර ඒ අවබෝධයක් නැතිකමනේ. එහෙයි. අපි හිතමු දැන් ළමයි සමහරලාට අවුරුදු 18 19 20 ළමයි සමහර විට බීමට ඇබ්බැහිලා නැහැ. එහෙමයි. ඩ්‍රග්ස් වලට ඇබ්බැහිලා නැහැ. සමහරට අපි හිතමු මුල්ම දවසක යාට මොකක් හරි සමහර අය විනෝදෙට නිකන් එක සැරයක් කරලා බලන්න කියලා කරනවා. සමහරලාට චැලෙන්ජ් බාර ගන්නත් මේ කරනවා. සමහර කට්ටිය අවඥාවට අකමැතිනුත් ওই දේවල් කරනවා. සමහර අය ඇත්තටම ලාමක ආසාවල් නිසාත් කරනවා. එහෙමයි. සමහර විට එක සැරයක් කළා මම මේක අතහැරලා දානවා කියලා සමහර විට පටන් ගන්නෙ. ඒතර බලන්නේ తాවකාලික ස්පර්ශයෙන් හටගත්තු පුංචි වින්දනයක් ලැබලා ඊට පස්සේ මොකද වෙන්නේ වින්දනෙට? තෘෂ්ණාවෙන් ආධ්‍යාත්මයෙන් බැස ගන්න. එහෙමයි. ඊට පස්සේ යාට මොකද වෙන්නේ? සමහර අය ඉන්නේ තනියෙන් පාලනය කරගන්න බෑ ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අය මේ දානවා විශේෂ තැන් වලට. එහෙමයි. පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න.
එයාගේ අර මානසිකත්වයේ ඒකට ඇටැච්චුණු බවක් තියෙනවා නම් ග්‍රහණය වෙච්ච බවක් තියෙනවා නම් ඒකේ බැසගත්තු බවක් තියෙනවා නම් ඒකින් හිත නිදහස් වෙනකන් එයා යම් තැනක එක තැනක කොටු කරලා එයා මේ ඒකට කියනවා මේ මොකද්ද පරිවාස තැන්වල දාන්නේ. එහෙමයි. ඒ පරිවාස ගෙවල් වල දාලා තියෙනයි. එතකොට සමහර අය ඉන්නවා ඒකේ නිදහස් වෙලා ආවට පස්සේ ආයෙ අහු වෙනටක් ගාලා. හරි පුදුමයි. එහෙමයි. අභ්‍යන්තරයේ අර සැඟවිලා තිබ්බට ආයෙ ටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. මේ ඕනම දෙයකට අපි ඇබ්බැහි වෙලා යන්නේ ක්‍රමයකට. එහෙමයි. ඕනම දෙයකට. එතකොට එහෙනම් අපිට තේරෙනවා එහෙනම් බාහිර ලෝකේ ඕනම දෙයක් එහෙනම් අපි පරිස්සමින් පරිහරණය කරන්න වෙනෝනේ. එහෙමයි. ස්වාමීනි අපි පරිහරණය කරන මොහොතේ පසු එහි ආස්වාදයෙන් බොහෝ කොට මුසුපත් වුණා නම් ඒ සියලු අවස්ථාවලත් මේ කාරණා ස්පර්ශය නිසා ඇති වුණු දෙයක් ඇස තිබුණු නිසා මම මේ රූපේ දැක්ක ආදි වශයෙන් මේ මනස සිහි කරන්න පුළුවන් නම් වටිනවා. එහෙමයි. දැන් සමහර අය ඉන්නවා ඇත්තටම ඒ අරමුණේ සිහි කල්පනාවෙන් ඒකත් එක්ක අපි හිතමුකෝ ආධ්‍යාත්මي බැස ගන්න නැති වෙන විදියට සිහි කල්පනාවෙන් ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි ස්වාමී. එතකොට ඒක නා ඒ විදිහට කරගෙන යනවා. එහෙයි. සමහර අය ඉන්නවා එහෙම බෑ. එහෙමයි. ඒතර ඒක නා කල යුත්තේ මේ හැම අවස්ථාවකදීම මේ අසත් අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි. අපි හිතමු එච්චර හිතන්න බෑ කියලා. එහෙමයි. දැන් ගිරිමානන්ද සූත්‍ර භාගතුන් දේශනා කළේ මේ ඇස අනාත්මයි. මේ ඇසට පෙනෙන රූපය අනාත්මයි කියලා සිහි කර ඉන්න. එහෙමයි. කන අනාත්මයි කනට ඇසෙන ශබ්ද අනාත්මයි. එහෙමයි. නාසය අනාත්මයි නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි. අනාත්මයි කියලා වසඟේ පවත්තන්න බෑ. එහෙමයි ස්වාමී. එහෙම නැත්නම් ඇස අනිත්‍යයි ඇසට පෙනෙන රූපය අනිත්‍යයි. කන අනිත්‍යයි කනට ඇසෙන මේ ශබ්දෙත් අනිත්‍යයි නේ කියලා එයා සිහි කර ඉන්න. ඊට පස්සේ අපි හිතමුකෝ ඒකේ අපි වින්දනයේ අවසන් කළා ආවා කියලා ඊට පස්සේ සිහි කරනවා මම ඉස්සෙල්ල බලපු මේ යම් රූපයක් ඇද්දි රූපය අනිත්‍ය වෙලා ගියා. ඒකේ සතුටක් වින්දන සතුටත් අනිත්‍ය වුණා. එහෙමයි. ඒ වෙලාවේ හඳුනා ගැනීමක් තිබුණා හඳුනා ගැනීම අනිත්‍ය වුණා. ඒ වෙලාවේ යම් චේතනාවක් වුණා චේතනාවත් අනිත්‍ය වෙලා ගියා. ඒතර එහෙම සිහි කරලා එහාට ප්‍රතිවික්ෂාවක් කරන්න පුළුවන්. එහෙමයි. ඒතර එහෙම හරි කර කාලයක් අර එහෙම කරනකොට මොකද වෙන්නේ? එයාට කාලයක් බලවත් කළාට පස්සේ අර ඒ කරන අවස්ථාවේදී මානසිකාර්ය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේක එකපාරට කෙනෙකුට කරන්න බැරි නම් එහෙමයි. මේ අපි හිතමු දැන් මෙතනින් කියන්නේ ඒකට වැරදි දේවල් කරලා වෙලා අනිත් වශයෙන් විමසනවා කියන එක නෙමෙයි. එහෙමයි. ඒතර ඒකයි මේ ධර්මයේ විමසන්න ඕන සීලවන්ත කෙනා. එහෙමයි. අපිට සතුන් මැරීමෙන් වැළකීලා ඒකට එයා වාසය කරා. හොරකමින් වැළකීලා. වැරදි කාම සේවනයෙන් වැළකීලා. බොරුවෙන් වැළකීලා. මත්පැනින් වැළකීලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පහේ අඩු ගානේ ගෘහ ජීවිතය කියලා නම් මේ පහෙන් වැළකීලා එතන කරන්නේ ඉන්නේ. එහෙමයි. ඒතර පොහොය දවසට නම් සිල්පද 8ක ඉඳගෙන යා කරනවා එතකොට ඒ කටයුතු. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට ඊට වඩා අධිකයි. එතකොට මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීලා හොරකමින් වැළකීලා ඊට බ්‍රහ්මචාරී. එහෙමයි. ඒතකොට එදාට එයා බොරු කියන්නේ ඒ වගේම බොරු කියන්නේ මත්පැන අතහැරලා. ඒතකොට බලන්න විකාල භෝජනයෙන් ලබන ආස්වාදිපවා ඒතකොට අතහැරලා ඉන්නේ. එහෙමයි. තේරෙනවද? ඒතකොට මේ වින්දනේ සම්පූර්ණ අතහැරලා ඉන්නේ දවසේ. දැන් ගෘහ ජීවිතය කියනකොට භාග්‍යතුන් වහන්සේ අනිවාර්යෙන් ජීවිත කාලය කරන්න කියලා කියන්නේ නැහැ. බුදු කෙනෙක් මේ ධර්ම ධාතුව පනවන විදියක් තියෙනවා. එහෙමයි. ගෘහ ජීවිතය කෙනාට එතකොට අනිවාර්යෙන් කරන්න කියලාත් නැහැ. එහෙමයි. ඒකේ අනුසස් දේශනා කරනවා. පන්සිල් ටික මෙන්න මෙහිමයි. උපෝසත අෂ්ටාංග සීල මෙහිමයි. එහෙමයි. ඒතර බුද්ධිමත් කෙනාට අග්ගාලා එතෙන්ට එනවා. එහෙමයි. ඒතර දැන් උපෝසත අෂ්ටාංග සීලට බලන්න එතකොට දවසක් අපි ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ එතකොට එයා ආහාර පාන අපි තුමු දවස් සාමාන්‍ය අධිවිගින්න සම්මතයේ දවල් 12න් පස්සේ. එහෙමයි. දැන් ඉදා කාලේ නම් ඉරු අවරට මේ යන්න පටන් ගන්නවද? එතනින් පස්සේ ආහාර පාන ගන්න එක නතර කරනවා. ඒතර ඒකේ වින්දනයක් ලැබනවා නම් ඒ වින්දනේ පව සම්පූර්ණ අතාරිනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙමත් අවස්ථා තියෙනවා. ඒතර මොකද දැන් පැවිදි කෙනෙකුට නම් ජීවිත කාලෙම එතකොට ඒක අත්හැරලා වාසය කරන්න තමයි භාගතුනක් දේශනා කරන්නේ. එහෙමයි. ඒතර පැවිදි කෙනෙකුට ජීවිත කාලෙම බ්‍රහ්මචාරී. පැවිදි කෙනෙක් ජීවිත කාලෙම ඒතර විකාල භෝජනේ අත්හැරලා. එහෙමයි. පැවිදි කෙනෙක් එතකොට ජීවිත කාලෙම නැටුම් ගැයුම් බැයුම් විසුක දර්ශන ඒව අත්හරින්න කියනවා. එහෙමයි. ඒතර එහෙම අත්හැරලා හිත පිරිසිදු කරන්න ශ්‍රාවකෙක් භාගතුන් වහන්සේ පොළඹවනවා. ඒතර ගෘහ ජීවිතේ කෙනා නම් ඒ වින්දනේ අඩු ගානේ පොයි දවසට හරි. එහෙමයි. මොකද අපිට ඒකට හේතුව තමයි අපි දැන් ඔය දේවල් වලින් වින්දනයක් ලබා අපි දවස ගත කරනවා කියලා කියන්නේ හදිසියෙන් අපි ඇස් දෙකෙන් ඔපින ගියොත් මොකද අපි පිස්සු වැටෙනවනේ. එහෙමයි.
එහෙම නේද? එහෙමයි ස්වාමීනි. අපි හිතමු කන්දකින් අපි මේ දේවල් බාහිර දේවල් ශ්‍රවණය කර කර වින්දනයක් ලබලවා අපි ප්‍රමාද වෙලා හිටිය කියලා කන්දක නොඇසී කියොත් පිස්සු වැටෙන්නේ ඊට පස්සේ. එහෙමයි. ඒතර කොහොමද එයා ඊට පස්සේ මේ කටයුතු කරන්නේ? වහන්තකොට භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකේ හුරු කරනවා ඇසේ ස්පර්ශයෙන් බාහිර ලෝකේ විකාර බල බලා සතුටු වෙන යම් ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයෙන් ශ්‍රාවකෙක් නිදහස් කරනවා. එහෙමයි. සිද්ධාස් කරනවා. ඒතකොට මේ ශ්‍රාවකයට ලේසි ධර්මයේ සිහි කරා. සීලෙන් විශාල රැකවරණයක්. විශාල රැකවරණයක්. ඒක භාග්‍යතුන් දේශනා කළේ මේ සීලය කියලා කියන්නේ හරියට නිකන් මේ මහ මුහුදේ දැන් විරල ඉක්මවා යන්නේ නැහෙනේ. එහෙමයි ස්වාමීනි. මහ මුහුද එහෙමයි. විරලින් සීමා කරලා තියෙන්නේ. එහෙයි. ඒ වගේ තමයි කියන මේ නිවන් මඟ මේ සීලෙන් මේ ආවරණය කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නිවන් මඟ කියන ආරක්ෂා කරලා තියෙනවා. එහෙයි. එතකොට ඒ වගේ මේ අපිව සීලයෙන් සම්පූර්ණ අපිව රකින්න ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒතර ඒ සීලෙට ටික ටික අපි එනකොට. ඒතර මේක එකපාරට දිනු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ටික ටික කෙනෙක් පුරුදු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහනේ මේක මේ වෙලාවට අනිවාර්යෙන් කරන්න මේක මෙහෙම එහෙම කරන්නේ නැහැ. එහෙමයි. ඒතර ශ්‍රාවකයා ඒක ටික ටික හුරු කරගන්න ඕනේ. එහෙයි. එතකොට බුදුරජාණන් දේශනා කළා දැන් සමහර අවස්ථාවල දේශනා කරනවා සමහර දේශනාවල මෙහෙම. ඒතර ශ්‍රාවකයාට මේක මෙහෙම පුරුදු කරන්න කියලා කියන්නේ නැහැ. ශ්‍රාවකයාට කියනවා ඇහෙන් රූපයක් බලද්දී අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒ රූපي සේවනය කරන්න එපා කියනවා. එහෙමයි ස්වාමීනි. අතර බලන්නකොට එහිම ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන පුරුදු කරන්න පුළුවන් කට්ටිය. එහෙයි. දැන් සක්පඤ්ඤ සූත්‍ර සක්දේනුන්ට කියන්නේ ඒකනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීල පුරුදු කරන්නේ කොහොමද කියලා ඇහුවාම ඔයක ක්‍රමයක් ඔය. එහෙමයි ස්වාමීනි. ඇහෙන් රූපයක් දැකලා හිතේ අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒක සේවනය කරන්නේ නැහැ කියනවා. එහෙමයි. එතකොට ඒ කාලේ හිටපු ආරි ශ්‍රාවකයෝ තේරුම් ගත්තා එහෙනම් මේ රූප බලද්දි මගේ හිතේ අකුසල් වැඩිනවා. එහෙමයි. කුසල් පිරිනව. මේ රූප බලද්දි මගේ අකුසල් වැඩින්නේ නැහැ. කුසල් පිරින්නේ නැහැ. ඒතර යාම තේරුම් ගන්න එපා. එහෙමයි. එහෙම තේරුම් අරගෙන යා හිත පිරිසිදු කිරීමක් තමයි තියෙන්නේ. ස්වාමීනි ප්‍රාතිමෝක්ෂය පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසාද නෑ ප්‍රාතිමෝක්ෂ සමහිමයි. ප්‍රාතිමෝක්ෂය කියන එක අපිට භික්ෂුන් වහන්සේලාට තියෙනවා. නමුත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක කියද්දි එහෙම කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රාතිමෝක්ෂය කියන එක අපි උදෙසනවා අපි දවස් 14න් 14ට. එහෙමයි. ඒකදී අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා රකින්න සීල්පද ටික සිහිපත් කළ දෙන්න තමයි දවස් 14න් 14ට එහෙම කරන්නේ. එහෙමයි. දැන් ඊපස්සේ බුදුරජාණන් වහන්සේ කාලේ ඒක අවුරුදු 6න් 6ට කරලා තියෙනවා. එහෙමයි. මොකද ඒ උත්තරමයන් වහන්සේට මතක දරා ගැනීමේ ශක්තිය වැඩි නිසා. ඉක්මනට අමතක වෙන්නේ. එහෙමයි. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙද්දී ඒක දවස් 14න් 14ට. එහෙමයි ස්වාමීනි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ විදිහට ආර්ය ශ්‍රාවකයා එහෙනම් ස්පර්ශය ඇති කල්ලි විඳීම තියෙනවා කියලා තේරුම් ගන්නවා කියන්නේ. එහෙමයි. එහෙනම් ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙනවා කියලා ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. බලන්න එතකොට මේ ආශ්චර්ය අවබෝධය එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? මේ විඳීම ගැන මේ විනිවිද දකින නුවණද ස්වාමීනි. යට තියෙනවා. එහෙමයි. විඳීම පිළිබඳ විඳීම හට ගන්න හැටි, විඳීම නැති වෙන හැටි. එහෙමයි. ඊළඟට විඳීම නිරුද්ධ වෙන්න ප්‍රතිපදාවේ අවබෝධ කරගන්න. එහෙමයි. ඒ කියන්නේ විඳීම නිරුද්ධ වෙලා යන ප්‍රතිපදාව කියලා කියන්නේ එතකොට එයා තේරුම් ගන්නවා මේ සම්මා දිට්ඨියෙන් යුතුව එහෙමයි. වාසය කරද්දී තමයි වේදනාව නිරුද්ධ වෙන්නේ. එහෙමයි. කියන වේදනාව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ එයා ඇසේ ස්පර්ශයෙන් සැප විඳිනවා නමුත් තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඇසේ ස්පර්ශයෙන් අපි හිතමු යම් දුකක් ස්පර්ශ වෙනවා එහෙමයි. තෘෂ්ණාවෙන් බැසගන්නේ. නිරුද්ධ වෙලා කියලා නම් කියන්නේ ඒක. නිරුද්ධ වෙනවා කියන අර්ථය බැස ගන්න නැහැ කියන අර්ථය. තෘෂ්ණාවෙන් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක ආර්ය න්‍යාය මෙහෙම විස්තර කරනවා ස්පර්ශය ඇති කල්ලි වේදනාව ඇත. ස්පර්ශය උපදිනකොට වේදනාව උපදී. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. එතකොට ඒව නිරුද්ධ වෙන්නේ ඒ වගේ අවිද්‍යාව නැති කල්ලි. එහෙමයි. අවිද්‍යාව නැති කල්ලි. එහෙයි. එතකොට ඇහැ යම් කෙනෙක් සිහි කල්පනාවෙන් පාවිච්චි කරමින් කටයුතු කරනවා නම් ඒ සිහි කල්පනාව හේතු වෙනවා ඒ වෙලාවේ අවිද්‍යාවේ නැතිවීම පිණිස. එහෙමයි ස්වාමීනි. සිහි කල්පනාවෙන් එයා කටයුතු කරනවා නම්. එහෙයි. එතකොට ඒ සිහි කල්පනාවෙන් ඉන්න කෙනාට තමයි මේ ඇස අනිත්‍ය වශයෙන්, ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්, රූපය අනිත්‍ය වශයෙන්, විඥානය අනිත්‍ය වශයෙන් ඒ කියන එකක අනිත්‍ය ප්‍රකට කරගෙන වාසය කරන්න යාට පුළුවන්කම තියෙන්නේ. ඒතර සිහිය.
එහෙමයි ස්වාමීනි. සිහියයි ප්‍රඥාවයි දෙක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙයි. ඒතර සති සම්පජාන්නේ කියලා වචන දෙකක් කතා කරනවා. එහෙමයි. ඒතර සම්පජාන්නේ කියන වචනේ තමයි දිනු වෙලා ගිහිල්ලා ප්‍රඥාව බවට පෙරලෙන්නේ. එහෙමයි. එතකොට බලන්න ආර්ය ශ්‍රාවකයා ඔහොම වාසය කළා තමයි මේ අවිද්‍යාව නිරුද්ධ කරගෙන තෘෂ්ණාව නිරුද්ධ වෙන්නේ. වේදනාව නිරුද්ධ වෙන්නේ. එහෙමයි. ස්වාමීනි හරිය අසිරිමත් තව කරුණක් විමස ගන්න හිතෙන ඔබ වහන්සේගෙන් දැන් හිතේ තෘෂ්ණාව මේ විඳීම තෘෂ්ණාව ආදි වශයෙන් බරපතල අකුසල් කාරණා හැදිලා තියෙනවා. නමුත් සම්මා දිට්ඨිය ඇතුළු සම්මා සංකල්ප සම්මා වාචා ඇතුළු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට පුරුදු කරනකොටම අර අකුසල් දිය වෙලා ගැලවිලා යන අසිරිමත් දහම් ගන්නනේ. බලන්න හරි අසිරිමත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ මොනවද මේ ආර්ය විනයේ තියෙනවා කියනවා මේ මොනවද විරේක. එහෙමයි ස්වාමීන්. ආර්ය විනයේ විරේක තියෙනවා. ඒ විරේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. ඒතර සාමාන්‍ය විරේකයෙන් කරන්නේ මේ බඩ සුද්ධ කරන එක. එහෙමයි. ආර්ය විනී විරේකයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය නම් විරේකයෙන් කරන්නේ හිත සුද්ධ කරනවා. එහෙමයි. කෙලෙස් දුරු කරනවා. එහෙමයි. ඒතර සම්මා දිට්ඨිය වැඩෙනකොට මිත්‍යා දෘෂ්ටි දුරු වෙලා යනවා. එහෙමයි. සම්මා සංකල්ප වැඩෙනකොට මිත්‍යා සංකල්ප දුරු වෙනවා. එහෙමයි. සම්මා වාචා වැඩෙනකොට මිත්‍යා වාචා දුරු වෙලා යනවා. සම්මා කම්මන්ත වැඩෙනකොට මිත්‍යා කම්මන්ත දුරු වෙනවා. එහෙමයි. සම්මා ආජීව වැඩෙනකොට මිත්‍යා ආජීව දුරු වෙනවා. එහෙමයි. සම්මා වායාම වැඩෙනකොට මිත්‍යා වායාම දුරු වෙනවා. සම්මා සතිය වැඩෙනකොට මිත්‍යා සතිය දුරු වෙනවා. එහෙමයි. සම්මා සමාධිය වැඩෙනකොට මිත්‍යා සමාධිය දුරු වෙලා යනවා. එහෙමයි. ඒතර බලන්න ඒ විදිහට තමයි පිරිසිදු වෙන්නේ. විරේකයක් ඒක. ස්වාමීනි නොයසු විරු ප්‍රතිපදාව. නොයසු විරු ප්‍රතිපදාවක්. එහෙමයි. කාලේ වැලිතලාවෙන් වැසී ගිය බුදුවරුම දකින එහෙමයි. බුදුවරුන් මේ දෙව් මිනිස් ලෝකයට සොයා දෙන ප්‍රතිපදාවක්. එහෙමයි. ඒතර ඒක භාගතුන් දේශනා කරන්නේ කැපින්වත් මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පැණි බීමක් වගේ කියනවා. එහෙමයි. එහෙනම් කෙනෙකුට මේ සම්මා දිට්ඨිය වැඩෙනකොට ආධ්‍යාත්මී ඒ වගේ තෘප්තියක් ප්‍රීතියක් උපදින්න ඕන. එහෙමයි. සම්මා සංකල්ප වැඩෙනකොට ආධ්‍යාත්මී ඒ වගේ ප්‍රීතියක් අමෘතයක් බවට පත් වෙන ආධ්‍යාත්මී. එහෙමයි. සම්මා වාචා තුලින් පවා එහෙමයි. එහෙමයි. සම්මා වාචා වැඩෙනකොට ආධ්‍යාත්මී ප්‍රීතියක් සොම්නසක් උපදින්නේ. සැපය සැහැල්ලුවක් ඇති වෙන්නේ. එහෙයි ස්වාමී. සම්මා කම්මන්ත වැඩෙනකොට. එහෙයි. Taman තුල යහපත් වචනේ දැන් වැඩෙනකොට. එහෙමයි. ඒකේ භාගතුන් දේශනා කරන්නේ පැණි බීමක් වගේ කියලා. එහෙමයි. ඒතර ආර්ය ශ්‍රාවකයා මේක අවබෝධ කරගන්නවා කියලා. පුදුම අසරිමත්. එහෙමයි ස්වාමී. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ආධ්‍යාත්මී වැඩෙනකොට වේදනාව අවබෝධ වෙනවා කියලා. වේදනාවේ හට ගැනීම අවබෝධ වෙනවා. එහෙමයි. වේදනාවේ නැතිවීම අවබෝධ වෙනවා. වේදනාව නිරුද්ධ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. වේදනාව නිරුද්ධ වෙලා යනවා කියන්නේ මොකද්ද? ඇසේ ස්පර්ශයෙන් සැපක් විඳිනවා, දුකක් විඳිනවා, උපේක්ෂාවක් විඳිනවා. නමුත් ඒ මුල් වෙලා ආධ්‍යාත්මික තෘෂ්ණාවෙන් බැස ගැනීමක් නැහැ. එහෙමයි. එතකොට එහෙනම් බලන්න මේ රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද එතකොට? එතකොට ඇහි කනේ නාසයේ දිවේ කයි ස්පර්ශයෙන් විඳිනවා. නමුත් ආධ්‍යාත්මික තෘෂ්ණාව උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මික නිවිලා. එහෙමයි. ඉතින් එවන් ශ්‍රාවක සංගරුවණක් මේ සම්බුද්ධ ශාසනය බිහි කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා එවන් ශ්‍රාවක සංගරුවණක් තමයි අපි සරණ කරගන්නවා කියලා සිහි කරනවා. එහෙමයි ස්වාමීනි. ඒකයි භාග්‍යතුන් වහන්සේ හැමතිස්සෙම දෙන වචනයක් තියෙනවා ආර්ය ශ්‍රාවක සංගරුවණ කියලා. එහෙමයි ස්වාමීනි. ආර්ය ශ්‍රාවක සංගරුවණ කියලා කියන්නේ මේ විදිහේ මඟ පුරුදු කරන පිරිසක්. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේගේ එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිසරණ කරගත්තු, ඒ ධර්මයේ පිළිසරණ කරගත්තු, ඒ දහම විමසලා වාසය කරන මේ ලෝකේ යම්තා පිරිස ඇද්ද? ඒ පිරිසයිත් ඒකමකටද ආර්ය මහා සංඝරත්නයට. එහෙමයි ස්වාමීනි. ඒතර ආර්ය මහා සංඝරුවනට බුදුරජාණන් දේශනා කළේ ඒක සුපටිපන්නයි කියලා වචනයක් විස්තර කළා. එහෙමයි. සුපටිපන්නයි කියලා කිව්වේ කොහොමද එතකොට? දැන් මේ දහම් පරියායට අනුව ගලපන්න පුළුවන් සුපටිපන්න බව. එහෙමයි ස්වාමීනි. කොහොමද? වේදනාව අවබෝධ කරවන, වේදනාවේ හට ගැනීම අවබෝධ කරවන, වේදනාවේ නැතිවීම අවබෝධ කරන, වේදනාව නැති කරන මාර්ගය අවබෝධ කරන, එහෙමයි. අන්නේ මාවතට පිළිපන්න උත්තමයෙක් නැත්නම් සුපටිපන්නයි. එතකොට මේ ඍජු මාවතේ දිගින් දිගටම ගමන් කරනවා නම් උජුපටිපන්නයි. එතකොට මේ අවබෝධ ඥාණයට එනවා නම් ඥායපටිපන්නයි. ඒතර දෙව් මිනිස් ලෝකයට ඒ දහම පවසන සාමීචපටිපන්න. එවන් උත්තම ශ්‍රාවක සංඝ පිරිසක් තමයි කියන ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය.
එහෙමයි. අනුත්තර පින්කිතක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමයි ස්වාමී. අනුත්තර පින්කිතක් කියලා. ඒතර බලන්න මෙවන් ආශ්චර්ය. ඒතර මේ සාමාන්‍ය මේ සෑම සතර පාය ඉඳන් සෑම සත්‍යයේ බ්‍රහ්ම ලෝකෙ දක්වාම එතකොට මේ සෑම සත්‍යයේම ජීවිතය තුළ සිදුවෙන මේ ක්‍රියාවලියක් කලාතුරකින් මේ ලෝකෙට පහළන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි දකින්නේ. එහෙමයි. එතකොට මේ අවිද්‍යා සහගතව සිදුවෙන මේ වැඩපිළිවෙලට මේ සත්‍යය ග්‍රහණය වෙලා කොටු වෙලා මේ සත්‍යය මෙලොවටත් බැරිදිලා පරලොවටත් බැඳිලා සසරටත් බැඳිලා මේ සත්‍යය වාසය කරන්නේ. එහෙමයි. ඒතර බලන්න එවන් ලෝකයක වසන මේ සත්‍යයන්ට ඒ අවිද්‍යා කඩතුරා බිඳලා දාලා සත්‍යයාගේ චිත්තසංතානයේ මේ විද්‍යා ආලෝකය උපදවන්නට ප්‍රඥාව දියුණු කරවන්නට එහෙමයි ස්වාමී. මේ ප්‍රඥාස ඇති කරවන්නට තථාගතයන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ඉතින් ශ්‍රාවක සංඝයා මොකද කරන්නේ? ධර්මයේ ගැන දිවිහිමියෙන් හිත පහදවගෙන වාසය කරනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා හැමතිස්සෙම අපිට පුළුවන් නම් නිතර තමන්ගේ ජීවිතේට මේව ගල්ප වාසය කරන්න නේද? එහෙයි ස්වාමී. අපි හිතමු දැන් උන දහම් කැඩපත අනුව අපි ගන්නකොට අපි හැමතිස්සෙම ඇහෙන් අපි රූපයක් ඇසුරු කරනකොට අපිට හැමතිස්සෙම සිහි කරන්න පුළුවන් නම් දැන් ඇහැ තියෙනවා, ඇහැට රූපයක් පේනවා, දැන් ඒක දැනගෙන තියෙන විඥාන තියෙනවා, එහෙනම් මේක තමයි ස්පර්ශය. එහෙමයි. කොච්චර ලාභයක්ද නේ? එහෙයි. මේ ස්පර්ශය තියෙන නිසා නේද දැන් මේ සැපහරි දුකහරි උපේක්ෂාව තියෙන්නේ. එහෙමයි. ඒතර කන ශබ්දයක් එක්ක ඇසුරු කරනකොට හිතන්න පුළුවන් නම් දැන් කන තියෙනවා, ශබ්ද තියෙනවා, දැන් මේ වෙලාවේ දැන ගැනීම තියෙනවා ශබ්දේ. එහෙනම් කනයි ශබ්දය විඥානය එකතු වෙලා තියෙන්නේ. මේක තමයි කනේ ස්පර්ශය. දැන් මේ වෙලාවේ මගේ හිතේ සතුටක් තියෙනවා නම් මේ ස්පර්ශයෙන් නේද සතුට තියෙන්නේ. එහෙමයි. මේ වෙලාවේ තමන්ගේ හිතේ දුකක් තියෙනවා නම් මේ ස්පර්ශ නිසා නේද මේ දුක තියෙන්නේ. ඒ වෙලාවේ හිතේ උපේක්ෂාවක් තියෙනවා නම් මේ ස්පර්ශ නිසා නේද මගේ මේ හිතේ උපේක්ෂාව තියෙන්නේ. එහෙමයි. කියලා යාට සිහි කරන්න පුළුවන් නම් එහෙයි. ඒ වගේම ඒ ස්පර්ශයට සිහිනුවණින්ම තේරුම් ගන්න පුළුවන් නම් ඒ ස්පර්ශ නැති වෙලා යනකොට හිතේ සතුටට මොකද්ද වෙන්නේ? එහෙමයි. හිතේ දුකට මොකද්ද වෙන්නේ? හිතේ උපේක්ෂාවට මොකද්ද වෙන්නේ කියලා සිහි කල්පනාවෙන් ඉදම බලබලා ඉන්න පුළුවන් නම් දහම් කැඩපත. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ? දහම් කැඩපතෙන් එයාගේ ආධ්‍යාත්මික ජීවිතය දැක වාසය කරන්නේ. එහෙමයි. එහෙම දකින නුවණක් ඇති කරගන්න පුළුවන් නම් බුදුරජාණන් දේශනා කළා ඒක ධම්මේ ඥානය. එහෙමයි. ඒක ධම්මේ ඥානෙ. එතකොට මේ ධම්මේ ඥානෙ ඇති වෙච්ච ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියන අතීතයේ සිටි යම්තාක් ශ්‍රමණයෝ ඇද්ද බ්‍රාහ්මණයෝ ඇද්ද ඒ සියලු දෙනාම වේදනාව අවබෝධ කරගත්තා නම් වේදනාවේ හට ගැනීම අවබෝධ කළා නම් වේදනාවේ නැතිවීම අවබෝධ කළා නම් වේදනාව නැති කර නිරුද්ධ කරන මාර්ගය අවබෝධ කළා නම් එහෙනම් මේ විදිහටම තමයි අවබෝධ කරන්න ඕන. වෙන විදිහක නෙමෙයි. එහෙමයි. අතීතයේදී ආර්ය ශ්‍රාවකයෝ පිළිබඳ විශ්මිත යාට අවබෝධයක් ඇති වෙනවා. ඒක තථාගතයන් වහන්සේ පවා දකින්න කෙනෙක් වෙනවා. ඒකේ සාරිපුත්‍රයන් දේශනා කළ ධර්මයේ දකින්නේ යම් කෙනෙක්ද තථාගතයන් වහන්සේ උ දකිනවා. එහෙමයි. ඊළඟට කල්පනා කරනවා කියන අනාගතයට. අනාගතයේ දිහා කල්පනා කරලා බලනවා කියනවා. එහෙනම් අනාගතයේ යම් කිසි කෙනෙක් වේදනාව අවබෝධ කළා නම් අවබෝධ කළේ ඔය ක්‍රමයට. අවබෝධ කරනවා නම් වේදනාවේ හට ගැනීම අවබෝධ කරන්නේ ඔය ක්‍රමයට. වේදනාවේ නැතිවීම අවබෝධ කරන්නේ ඔය ක්‍රමයට. වේදනාව නිරුද්ධ වෙලා යන මාර්ගය අවබෝධ කරන්නේ මේ ක්‍රමයට. එහෙමයි. කියලා අතීත ආර්ය ශ්‍රාවක සංගරුවන පිළිබඳ එයාට වැටහීමක් තියෙනවා. ඒක අතීත බුදුවරු ගැන අනාගත බුදුවරු ගැන අතීත බුදුවරු ගැන වැටහීමක් තියෙනවා. එහෙමයි. එතකොට මේ ආශ්චර්ය ස්වාක්කාත සම්දිට්ඨික ධහම පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි. ඒතර පිටිරුවන්ගෙමනේ හිත බැසගන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. නේද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ පැහැදීම ගෞරවේ කොච්චර උපදිනවද? ඒතර මේ ධහමේ ස්වාක්කාත සම්දිට්ඨික බවට තියෙන පැහැදීම ශ්‍රාවක සංගරුවනේ සුපටිපන්න උජුපටිපන්න ගුණයට තියෙන පැහැදීම. එහෙමයි. ඒ කියන්නේ දැන් අර සාරිපුත්තයන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට මෙහිම අවබෝධයක් ඇති වුණා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අතීතයේ භාග්‍යතුන් වහන්සේ යම් අවබෝධයක් තියෙනවා නම් ඒ වගේ වෙන අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකේ නෑ තථාගතයන් වහන්සේ නමක් ඇරෙන්නට. ඒතර බුදුරජාණන් වහන්සේ අහනෝනේ ඔබ අතීත බුදුරුන්ගේ හිත් දැක්කද එහෙම කියන්න කියලා. එහෙමයි ස්වාමී. අනේ ස්වාමීනි හිම ඥානයක් මට නැහැ කියනවා. මට මේ සතිපට්ඨානේ ඉන්නකොටම මට තේරුණා කියනවා. අතීත වර්තමාන අනාගත බුදුවරු ගැන. එහෙමයි. බලන්නකොට ධර්මයේ වාසය කරමින් තථාගතයන් වහන්සේලා දකින්න. එහෙමයි. ධර්මයේ වාසය කරමින් ධර්මයේ තියෙන ස්වාක්කාත සම්දිට්ඨික බව අත්දකින්න.
ධර්මයේම ගලපා බලමින් දහම් කැඩපති ඉඳගෙන ආර්ය ශ්‍රාවක සංගරුවන හඳුනා ගන්න. එහෙමයි. කොතරම් අසිරිමත් දහමක්ද නේද? එහෙමයි සම්. ඒතර බලන්න මේ අවිද්‍යාව අන්ධකාරයෙන් ඇලී ගැලී ඉන්න සත්ත්ව ප්‍රජාවට ප්‍රඥාව උපදවන ශෝක පරිදේව දුක් දුම්නස් වලින් හිත නිදහස් කරවන. එතකොට බාහිර ලෝකයේ දෘෂ්ටි මතවාද වලට අසු නොවන ආකාරයට මේ දහමක් විවර කරවන්න දේශනා කරවන්නට මේ උපකාරයක් කරනවා කියලා කියන්නේ කොතරම් ලාභයක්ද? එහෙමයි සම්. ඒ නිසා සසර පුරාවට තමන් අවිද්‍යාව කඩතුරාවේ නොඇලී සිටින්නට, දෘෂ්ටි ජාලවල නොඇලී සිටින්නට, තෘෂ්ණාවෙන් හිත මුදවා ගැනීම පිණිස, ප්‍රඥා ලෝකෙ උපදවා ගැනීම පිණිස දෙව් මිනිස් ලෝකයට යම් අනුග්‍රහයක් කළා නම් අනිවාර්යෙන් ඒ අනුග්‍රහයට තමන්ට පෙරලා ලැබෙනවා. තමන් කරන දේ තමන්ට ලැබෙන්නේ. තමන් ආහාර පාන දිදී ආයුෂ වර්ණ සැප බල දුන්නා නම් තමන්ට සංසාරයේ ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා කියනවා. එහෙමයි සම්. ඒක තමයි ස්වභාවය. තමන් ආලෝකෙ දුන්නොත් තමන්ට ඇස් ලැබෙනවා කියනවා. ඒක තමයි ස්වභාවය. එහෙනම් දෙව් මිනිස් ලෝකයාගේ අවිද්‍යාන්ධකාරය දුරු කරන්න ධර්මෙ දුන්නා නම් මොකද වෙන්නේ? එහෙනම් සසර පුරාවට තමන්ගේ අවිද්‍යාන්ධකාරය දුරු කරන ධම කල්යාණ මිත්‍ර ඇසුර තමන්ට ලබන පින තමයි මේ ධර්ම දේශනාවට මේ කරන අනුග්‍රහය. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවලට මේ පින්වුතුන් මේ කරන අනුග්‍රහයෙන් තමන්ගේ ජීවිතේම ආලෝකමත් කරගන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් මේ දහම් කැඩපතින් බලමින් තමන්ගේ ජීවිතයේ සිහිය නුවණ දියුණු කරගනිමින් මේ පටිච්චසමුප්පාද මේ උතුම් දහම් කාරණා විමසමින් ප්‍රඥා ලෝකෙ දියුණු කරගෙන සසර දුකින් එතෙර වීම පිණිසම මේ රැස් කරපින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් උතුම් පවිත්‍ර දහම් කැඩපත පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාළ අප කෙරෙහි අනුකම්පාවෙන්. ඉතින් අපට අනුකම්පා ඇතියේ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ජන උදානගම පිරිස සහ 77 සැතපුම් කනුව, ඒ වගේම මොරකෑව පදිංචි පින්වත් රෝහණ ඉලංගසිංහ, එම්.එස්. රාජපක්ෂ, එස්. සුසිලාවතී, ඒ මැණිකේ සිරියාවතී, එම්. සිරියලතා, අශෝක මැණිකේ, ඒ වගේම තමරා රංජනී සහ ඇලිස් නෝනා යන පින්වත් සියලු දෙනා ඒක රාශී වෙලා තමයි මේ උදාාර පින්කම සිදු කරගන්න යෙදුනේ. ඉතින් මේ රැස් කළා වූ උදාාර පින සාම්පති සනන් කුමාර ගටීකාර බ්‍රහ්ම රාජය ඇතුළු සියලු බ්‍රහ්මීන්ටත්, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට, ලෝකපාලක දෙවිවරුන්ට, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයාට, ආලවක දෙවියන්ට, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ටත්, උපාසක දරුවන්ට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දැනට වසර 22කට පෙර මිය පරලෝකීය ජේ ජයතිස්ස මහතාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ ජන උදානගම පිරිස, ඒ වගේම 77 සැතපුම් කනුව, මොරකෑව පදිංචි පින්වත් රෝහණ ඉලංගසිංහ, එස්.එම්. රාජපක්ෂ, එස්. සුසිලාවතී, ඒ මැණිකේ සිරියාවතී, එම්. සිරියලතා, අශෝක මැණිකේ, තමරා රංජනී සහ ඇලිස් නෝනා යන පින්වත් පිරිසටත්,
ඒ දායකත්වයේ දරූ සියලු දෙනා ඒ වගේම පවුල් වල සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ ගම්භීර අර්ථ ඇති මිහිරි ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ජන උදානගම පින්වත් පිරිස සහ 77 සැතපුම් කනුව මොරකෑව පදිංචි පින්වත් රෝහණ ඉලංගසිංහ මහත්මයා, එම්.එස්. රාජපක්ෂ, එස්. සුසිලාවති, ඒ මැණිකේ සිරියාවති, එම්. සිරියලතා, අශෝක මැණිකේ, තමරා රංජනී සහ ඇලිස් නෝනා යන පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් පින් ඇති ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නවා. ඉතින් ඔබටත් අපේ ආරාධනාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් අපේ දහම් කැඩපත පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දෙන ඒ උතුම් දහම් කැඩපත සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.